Sadhu, sadhu, sadhu. Dhammancare sucharitan, nyanandu charitan chare, dhammachari sukanteti, asmin loke paramice. Supinatuni, යම් කිසි කෙනෙක් දුසරිතයෙන් වැළකී ධර්මචාරී ජීවිතයක් ගත කරනවා නම් ඔහු හෝ ඇය මෙලොවත් පරලොවත් ඊ타ත්ම සතුටුමත් ජීවිත ගත කරන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දුන්නා. ඒ උතුම් දහම් මාර්ගය කියා දෙන්නා වූ ටීවී දිගුල බෞද්ධ නාලිකාව මේ පැයට නියමිත ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි අප සූදානම් වන්නේ. අද මෙම ධර්ම දේශනාව පටිගත කරනු ලබන්නේ ටීවී දිගුල බෞද්ධ නාලිකාවේ කොළඹ මැදිරියේ සිට. ධර්ම දේශනාවට ප්‍රථම මල්වත්තිය ස්වාමීන් වහන්සේට අතගස්වා ලෝතුරා බුදුරජාණන් වහන්සේට පූජා කිරීමට දැහැත්වට්ටිය පිළිගන්නවා ධර්ම දේශනාවට ආරාධනා කිරීමට පින්වත් නායක පිරිසට මතක් කර සිටිනවා. සුපින්නතුනි, අද මෙම උතුම් ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අපේ ඉතාමත්ම ගෞරවපූර්වක ආරාධනය කරනු ලැබුවා කොළඹ හත නාරද බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති නම් කියන අවසරයි පූජ්‍යපාද තලල්ලේ චන්දකීර්ති ස්වාමීන් වහන්සේට ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙපා නැමද සාදු නාදයන්දී පිළිගෙන සිටිනවා. සාදු සාදු සාදු. එසේ මේ උතුම් ධර්ම දේශනාව සුවාසක් බුදුදහමේ ධර්ම අවබෝධයේ පිණිස විකාශය කිරීමට බැතිබර දායකත්වයේ දරනු ලබනවා. හෝමාගම ගලවිලවත්ත යන ලිපිනේ පදිංචි පුෂ්පරාණී ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පවුලේ සෑම දෙනා, එවැගේම පුෂ්පකාන්ති ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පවුලේ සෑම දෙනා, එරංජිත් ප්‍රනාන්දු මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනා, එවැගේම කමන්ත ප්‍රනාන්දු මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනා දායකත්වයේ දරනු ලබනවා මෙම ධර්ම දේශනාව මාධ්‍යයන් හරහා විකාශය කිරීමට. එවැගේම පිටතුන් අරමුණු වශයෙන් ඉදිරිපත් කරගෙන තිබෙන්නේ මීට වසර 6කට පෙර පරලෝසපත් අයිරාංගනී ප්‍රනාන්දු මෑණියන්ට පින් අනුමෝදන් කිරීම, මීට වසර 32කට පෙර පරලෝසපත් කේ.ආර්යදාස ප්‍රනාන්දු පියාණන්ට පින් දීම, එවැගේම සංසාරගත සියලුම නෑදෑයින්ට පින් අනුමෝදන් කිරීම, සුජීවත්ව සිටින සෑම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු ශ්‍රී සම්පන්නිය සැලසේවායි ප්‍රාර්ථනා කිරීම, එවැගේම ගෞරවනීය දේශකයන් වහන්සේගේ පින්වන්ත මෑණියන්ට පින් අනුමෝදන් කිරීම, පූජනීය දේශකයන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීම, එවැගේම ලක්වැසි ලෝවැසි සෑම දිනම මූණ පා සිටින කොරෝනා වසංගතයේ තා ඉක්මනින් ලොවින් තුරන් වේ සැමට සිත සාන්තිය සැලසේවායි ප්‍රාර්ථනා කිරීම, ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ එවැගේම සෞඛ්‍ය අංශවල සෑම දිනාටම ආශිර්වාද කිරීම, මෙම උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සෑම දිනාට සියලු දුකින් අත මිදී ලබන උතුම් නිවන දකින්නට මේ පින්කම් හේතු වේවා කියන යහපත් ප්‍රාර්ථනාවන් ඇතිවයි ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ. එසේනම් සුපින්නතුනි, ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට ධර්ම දේශනාවට ආරාධනය කරමින් ධර්ම ශ්‍රවණයට ප්‍රථම සිල් සමාදන් වීම සඳහා අපි කවුරුත් තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. Tatiyampi buddham saranam gacchami. Tatiyampi dhammam saranam gacchami. Tatiyampi
Titiyampi sangham saranam gacchami. Tisarana gamanam sampunnan Panatipata viramani sikkhapadam samadhiyami. Adinādāna viramani sikkhapadam samadhiyami. Kāmesu micchācārā viramani sikkhapadam samadhiyami. Musāvādā viramani sikkhapadam samadhiyami. Suramēraya majjapamā daṭṭhānā viramani sikkhapadam samadhiyami. Tisaranena saddhin pañcasīlam dhammam sādhukam surakhitam katva appamādena sampādeta. Samantā cakkavālesu atrā gacchantu devatā saddhamman munirājassa sunantu sagga mokkhadan. Dhammasavana kālo ayan bhadantā. Dhammasavana kālo ayan bhadantā. Dhammasavana kālo ayan bhadantā. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Dussīlassa bhikkhave sīla vipannassa hatūpaniso hoti sammā samadhi. Sammā samadhimhi asati sammā samadhi vipannassa hatūpanisan hoti yathā bhūta ஞāna dassanaṁ. Yathā bhūta ඥāna dassane asati yathā bhūta ඥāna dassana vipannassa hatūpaniso hoti nibbidā virāgo. Nibbidā virāge asati nibbidā virāga vipannassa hatūpanisan hoti විමුක්ති ඥාන දස්සනන්ති. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, දැන් හැම දිනම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. දිදුල බෞද්ධ රූපවාහිනිය ඔස්සේ පටිගත කොට විසුරුවා හරිනු ලබන මේ උතුම් ධර්ම දේශනාවේ සායකත්වයේ ධර්මින් බණ අහන්නට ප්‍රිය කරන ලංකාවාසී ලෝකවාසී හැම දිනා කෙරෙහිම මහත් කරුණාවෙන් මේ ධර්ම දානය සිදු කරනු ලබන්නේ හෝමාගම ගලවිලවත්තේ පදිංචි පින්වත් පුෂ්පරාණි ප්‍රනාන්දු මහත්මනිය ඇතුළු පවුලේ සෑම දෙනා, පින්වත් පුෂ්පකාන්ති ප්‍රනාන්දු මහත්මනිය ඇතුළු පවුලේ සෑම දෙනා, පින්වත් එරන්ජිත් ප්‍රනාන්දු මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනා සහ පින්වත්
අපේ පුතවත් කමන්ත ප්‍රනාන්දු මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනාම ඒක රාශිය වෙලා ප්‍රනාන්දු පවුලේ දූ පුතුන් එහෙම නැත්නම් සහෝදර සහෝදරියන් ඒක රාශිය වෙලා වාර්ෂිකව සිදු කරනු ලබන පින්කම ලෙසින් තමයි මේ පින්කම මෙලෙසින් සිද්ධ කරන්නේ. පරලෝසපත් දෙමාපියන් වහන්සේ සිහිපත් කරලා ප්‍රනාන්දු පවුලේ සහෝදර සහෝදරියන් හැම වසරකම පින්කම් කිහිපයක්ම සිද්ධ කරනවා. ඉතින් මේ ධර්ම දේශනාවත් නිවසේ සිදු කරන්නට කලින් යොදාගෙන තිබුණා. රට පුරා උද්ගත වී තිබෙන COVID-19 රෝග ව්‍යසනය හමුවේ නිරෝධායන නීතීන්ට අනුකූලව බොහෝ දෙනා රැස් කරන්නට අවකාශ නොලැබෙන නිසා මේ විදිහට දිදුල රූපවාහිනිය ඔස්සේ දේශනාව පවත්වලා බොහෝ දෙනෙකුට ධර්මයේ ශ්‍රවණය කරන්න අවකාශ සලසා දීම වශයෙන්යි මේ පින්කම සිද්ධ කරන්නේ. එක අතකින් බැලුවනම් ගෙදර බණ කියවනම් කීප දෙනාට බණ අහන්න උපරිම 500ක් විතර ඉඳී. නමුත් දැන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න අවකාශ සලසා දෙමින් මේ පින්වතුන් ධර්ම දානමේ කුසලයේ වඩා පුළුල් ලෙසින් සිදු කරන්නට කල්පනා කිරීම පිළිබඳව අපේ බලවත් ප්‍රශංසාව පළ කර සිටින්න ඕනේ. විශේෂයෙන්ම මීට වසර 6කට කලින් පන්දෝසපත් පින්වත් අයිරාංගනී ප්‍රනාන්දු මාතාව දයාබර මෑණියන් වහන්සේ සිහිපත් කරලා එතුමියට පරිලෝකයෙන් සංග්‍රහ කරන්න පින් අනුමෝදන් කරන්න මේ පින්කම් සිදු කරන අතරම මීට වසර 32කට පෙර පන්දෝසපත් ආර්යදාස ප්‍රනාන්දු පියාණන්ට පින් අනුමෝදන් කරන්න සංසාරගත සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට අපගේ දයාබර මෑණියන් වහන්සේට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ප්‍රනාන්දු පවුලේ දූ පුතුන් සෑම සියලු දෙනාටම දේශකයන්න් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වන ගමන් සියලු දෙනාටම ලෝකවාසී ලංකාවාසී හැම දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් පළමුවෙන්ම අපේ ප්‍රනාන්දු පවුලේ පින්නතුන්ගේ ඒ සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රනාන්දු පවුලේ දූ පුතුන් හැම දෙනාම බොහෝම දහමට ලැබි සත්පුරුෂ උදවිය. ඒ සත්පුරුෂකම නිසාම තමයි අම්මා තාත්තා මිය දුනාට ඒ අය අමතක නොකර වසරින් වසර මේ වගේ විචිත්‍ර පින්දහම් සිද්ධ කරන්නේ. අපි දන්නවා ඕමාගම ගලවිලවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන දායක පිරිසක් විදිහට මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ප්‍රධාන දායක පිරිසක් විදිහට ඒ ආයතන වලින් සිදු කරනු ලබන බුදුමහත් ශාසනික කටයුතු සඳහා විශාල දායකත්වයක් දරා ප්‍රනාන්දු පවුලේ පින්තුන් කටයුතු කරනවා. ඒ වගේම මේ පින්වත් කමන්ත ප්‍රනාන්දු මහත්මයා අපගේ අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක වන විහාරස්ථානවලටද බොහෝ සෙයින් හිතයිශීව ආධාර උපකාර කරමින් ශාසනීය උන්නතිය වෙනුවෙන් කරන සේවාව මේ වෙලාවේදී කෘතවේදීව සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා සිදු කරනවා. අද ධර්ම දේශනාව සඳහා මා පින්තුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් වෙන සූත්‍රයක්. මේ සූත්‍රේ නම දුස්සීල සූත්‍රය. සීල කියන වචනේ ප්‍රතිවිරුද්ධ වචනය තමයි දුස්සීල කියන්නේ. බුදුහාමුදුරු සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට තමයි මේ සූත්‍රය දේශනා කළේ. සීලය කියන වචනේ අදහස තමයි
හික්මීම කියන එක. සීලනය කියලා වචනයක් තියෙනවා. සීලනය කරනවා කියන්නේ හික්මවනවා කියන එක. පාලනය කරනවා කියන එක. සංවර කරනවා කියන එක තව විදිහකින්. එතකොට ඒක ප්‍රතිවිරුද්ධ අදහස තමයි දුස්සීල කියන්නේ. එතකොට දුස්සීල කියන්නේ මොකක්ද? සීලය කියන්නේ හික්මීම නම් දුස්සීල කියන්නේ නොහික්මීම. සංවර සීලය කියන්නේ සංවරය නම් දුස්සීල කියන්නේ අසංවරය. එතකොට මෙන්න මේ අදහස හොඳින් හිතේ දරාගෙන තමයි අපි මේ සූත්‍රය අධ්‍යයනය කළ යුතු වන්නේ. බෞද්ධයෝ විදිහට ඔබ දන්නවා ඔබට අපට ආරක්ෂා කරන්න තියෙන විවිධ සිල් තියෙනවා. නේද? ඒ සිල් අතරේ ප්‍රධාන සිල් වර්ග තියෙනවා කියලා. 4ක්. ඒ ප්‍රධාන සිල් වර්ග 4ට කියනවා චතුපාරිශුද්ධ සීලය කියලා. සිව් පිරිසිදු සිල් කියලා කියනවා. අන්න මතක තියාගන්න පස්සේ අහනවා. පළවෙනි එක තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. දෙවෙනි එකට කියනවා ඉන්ද්‍රිය සංවර සීලය. තුන්වෙනි එකට කියනවා ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය. හතරවෙනි එකට කියනවා ආජීව පාරිශුද්ධ සීලය. මේ සීලය පිළිබඳව වෙනම විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙන මේක ඡායා මාත්‍ර හඳුන්වා ගැනීමක් අවශ්‍යයි. මේ සූත්‍රයේ තේරුම් ගැනීමට එකම කියන්නේ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ අපි හැමදෙනාම සමාදන් වෙලා රකින්න සිල්. එතකොට අපි සිල් සමාදන් වෙලා කියලා රකින්න සීලයක් තියෙනවා. නේද? අපි සමාදන් වෙන සීලයක් තියෙනවා. ගිහි ඇත්තු විදිහට ඔය ඇත්තු නිත්‍ය සීලය හැටියට රකින්නේ සමාදන් වෙලා මොකක්ද? පන්සිල්. නේද? සමාදන් වෙලා රකින්න කියන අර සමාදියාමි කියන වචනේ කියමින් සමාදන් වෙන සිල්. සතුන් මැරීමෙන් වළකීම නම් වූ සිල්පදය සමාදන් වෙනවා කියලා. එහෙම කියලා සමාදන් වෙනවා. කැමැත්තෙන් වැළඳ ගන්න. එතකොට නිත්‍ය සීලය හැටියට පන්සිල් රකින්න ගමනේ ගිහි අය පොයේ දවසට 8 සිල් දස සිල් සමාදන් වෙනවා. සමහර අය නිත්‍ය සීලය හැටියට ආජීව අෂ්ටමක සීලයත් සමාදන් වෙනවා. තව සමහරෙක් ඉන්නවා හිත දිනු කරපු උදවිය, කාමරාගේ හිම ගොඩක් අඩු වෙච්ච උදවිය. එහෙම නැත්නම් විවාහ වෙලා වයසට ගිහිල්ලා නෝනා නැති වෙලා ඉන්නවනම් මහත්ය නැති වෙලා ඉන්නවනම් ඒ කටේට රකින්න පුළුවන් සීලෙකුත් තියෙනවා පන්සිල් වල. මොකද ඒකට කියන්නේ? ඒකට කියනවා බ්‍රහ්මචර්ය පංචමක සීලය. ඒ කට්ටිය සිල් රකින්නකොට පන්සිල්ම තමයි. හැබැයි පන්සිල් වල තුන්වෙනි සිල්පදේ කියන්නේ කාමීසු මිච්ඡාචාරා වේරමණී කියන්නේ නේද? හැබැයි සාමාන්‍ය ගෘහස්ත ජීවිතයක් ගත කරන කෙනෙකුට තහනම් කරලා තියෙන කාමීසු මිච්ඡාචාරා විතරයි. කාමීසු සම්මාචාරාවක් තියෙනවා. යුග ජීවිතයක් ගත කරන කෙනෙකුට ධර්මානුකූල සදාචාර සම්පන්න ඒ කාමීසු සම්මාචාරාවේ යෙදෙන්න පුළුවන්. හැබැයි සම්මාචාරාවේ යෙදුණත් ඒ තුල වෙන්නේ කාමරාගයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට කාමරාගය අඩු කර ගැනීම වශයෙන් කවුරු හරි කෙනෙකුට නෝනා නැති විවාහ වෙලා ඉඳලා නෝන නැති වෙනවා නම් මහත්ය නැති වෙනවා නම් වයසට අය නම් පුළුවන් මොකද්ද? අර කාමීසු මිච්ඡාචාරා කියන සිල්පදයේ තියෙන සමාදන් වෙන තැනට අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාම කියන සිල්පද. එතකොට අර කාමය වරදවා හැසිරීමෙන් විතරක් නෙවෙයි කාමී සම්මාචාරාවෙනුත් ඒවා ලකින්නේ. ඒක තමයි අබ්‍රහ්මචර්යා වේරමණී කියන සමාදන්. ඒ සීලයට කියන්නේ බ්‍රහ්මචර්ය පංචමක සීලය කියලා. දැන් අපේ පන්සලේ ඉන්නවා එහෙම ඔය වයසක අම්මලා තාත්තලා එහෙම සිල් සමාදන් වෙනකොට මම පොදුවේ සිල් දෙනකොට පන්සිල් දෙනකොට කාමීසු මිච්ඡාචාරා කියන කිව්වට ඒ කට්ටිය එතෙන්දී හිමීට කියනවා බ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. ඒ විදිහට සිල් ආරක්ෂා කරන්න පුළුවන්. එතකොට ඒ වාගේ සමාදන් වෙලා රකින්න සිල්. එතකොට හාමුදුරුවරු නම්
සාමනීර දස සීලය, උපසම්පදා සීලය ආදී වශයෙන් සිල්පද සමාදන් වෙලා රකින්නවා. ඒකට කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. සමාදාය සික්ඛති සික්ඛාපදේසු කියලා සඳහන් කරනවා. මේ වයි බලකිනවා කියලා සමාදන් වෙලා කියලාම වලකින ඒවා. ඊළඟ සීලයට කියනවා ඉන්ද්‍රිය සංවර සීලය කියලා. ඇහැ කන නාසය දිව ශරීරය මනස කිරි ඉන්ද්‍රයන් හයක් තියෙනවනේ. ඒ ඉන්ද්‍රයන් හයට ගෝචර වෙනවා බාහිර සමාජයේ තියෙන අරමුණු. මොනවද? ඇහැට නම් රූප, කනට නම් ශබ්ද, නහයට නම් ගඳ සුවඳ, දිවට නම් රස, ශරීරයට නම් ස්පර්ශ, සිතට නම් සිතුවිලි. මෙන්න මේ කියන අරමුණු ගෝචර වීම නිසා හිතේ තියෙන කෙලෙස් ඇවිස්සෙන්න ගන්නවා. හිතේ යට ගහිලා තියෙන තැම්පත් වෙලා තියෙන සංසුන් වෙලා තියෙන කෙලෙස් ඇවිස්සෙන්න ගන්නවා. හිත නොසන්සුන් වෙන්න ගන්නවා. අන්න එහෙම නොසන්සුන් වෙන එක නවත්ත ගන්න මොකද කරන්නේ? ඉන්ද්‍රිය සංවරය කර ගන්නවා. චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි. නිමිති ගන්න යන්නේ. ඒ කියන්නේ සරලව කිව්වොත් මේකයි. ඇහෙන් රූපයක් දැකලා ඒ රූපය දැනගෙන තණ්හා උපාදාන වශයෙන් හිතට ගන්න තුරු. එතකොට ඇහැ රූපේ දකින්න එක විතරයි අඳුරන එක විතරයි කරන්නේ. තණ්හා උපාදාන වශයෙන් හිතට ගත්තොත් තමයි හිතේ ඔබ කල්පනා කරන්නේ. කල්පනා කරන වෙලාවේ තමයි සංස්කාර ගොඩනගන්නේ. කල්පනා කියන්නේ මොනවද? චේතනා සකස් කරනවා. චේතනා තමයි කර්ම කියන්නේ. අන්න එතකොට කර්ම සකස් වෙන්නේ නැති වෙන විදිහට අරමුණු දැකලා අතහරින්න ඕන. දැකලා දැනගෙන අතහරින්න. ඒකට කියන්නේ දිට්ඨි දික්කමත්තා. දුටුවා දුටු පමණයි දැක්කා අනුනගත්තා අතහැරියා. අසුවා අසු පමණයි අඳුනගත්තා අතහැරියා. අන්න ඒ විදිහට අරමුණු අතහරින කෙනාගේ හිත තුල කෙලෙස් ඇවිස්සෙන්නේ නැහැ. කෙලෙස් ඇවිස්සෙන්නේ අරමුණු අතහරින්න නැතුව අල්ලගෙන ඒක හිතට දාන අතීත වර්තමාන අනාගත කියන කාල තුනට දමමින් කල්පනා කරනවා. අන්න ඒක හොඳයි. දැන් ওই සමහර පුතා වුණොත් වැඩි හිතන්න එපා කියලා. ඒක හරි හොඳ කතාවක්. ඒ කියන්නේ හරියට බැලුවොත් ඒක නිවනට උපයෝගී කරගත්තොත් හිතන්න එපා කියන්නේ මොකද්ද? හිතන්න යනකොට සිහිය නුවණ නැතුව හිතන්න යනකොට කෙලෙස් පහළ වෙනවා. සංස්කාර ගොඩ නැගෙනවා. හිතනවා කියන්නේ මනෝ කර්ම රැස් කරනවා කියන එක. ඒ තුල අන්තිමේදී අපේ සසර ගමන දික් වෙනවා. ඉතින් හිතන්න කෙලෙස් සහිතව අරමුණක් හිතන්න හිත නොසන්සුන්. හිත කැළඹෙනවා. අන්න ඒක පාලනය කරගන්න ඒ අරමුණ දැකලා අඳුනගෙන එතනින් ඒක නවත්තන්න ඕන. ඒකට තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ. ඊළඟට ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය. ප්‍රත්‍ය කියන්නේ අපි මේ ශරීරය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන සිව්පසයක් තියෙනවා. ප්‍රධාන ජීවත් වෙන කෙනෙකුට අවශ්‍ය කරන මූලික අවශ්‍යතා හතරක් තියෙනවා. හාමුදුරු කෙනෙක් විදිහට බැලුවොත් ඒවට අපි කියනවා චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානක්කර කියලා. ගිහියෝ විදිහට ගත්තොත් චීවර වෙනුවට ඇඳුම් පැළඳුම්. සේනාසන පිණ්ඩපාත වෙනුවට ආහාර පාන. සේනාසන වෙනුවට ගෙවල් දොරවල්. ඊළඟට ගිලානක්කර වෙනුවට බෙහෙත්. ඒ ඔක්කොම පරිහරණය කරනකොට ඒවා තුලද හිතේ කෙලෙස් අවශ්‍ය ගන්න නැතුව ඉන්න. ඒවා තුලද හිත නොසන්සුන් තත්වයකට පත් කරන්නේ නැතුව ඉන්න වෑයම් කරන්න. අන්න ඒක තමයි ප්‍රතිසන්නිශ්චිත සීලය කියන්නේ. ඊළඟ ආජීව පාරිශුද්ධ සීලය. ආජීව පාරිශුද්ධ සීලය කියන්නේ ජීවන රටාව. දැන් ගොඩක් අය උතන හිතන්නේ රස්සාව කියලා. රස්සාවම නෙවෙයි. ආජීවය කියන්නේ අදහස් කරන්නේ ලයිෆ් ස්ටයිල් එක. ජීවන සැලැස්ම. ඒක බොහොම කාර්යබහුල කරගත්තොත් වේගවත් කරොත් අතිධාවනකාරී කරගත්තොත් අධාර්මික කරගත්තොත් අන්න එයද කෙනෙකුට බාධාවක්. දැන් සමහර වෙලාවට කෙනෙක් ධාර්මික රස්සාවක් කරලා සල්ලි හම්බ කරනවා වෙන්න පුළුවන්. නමුත් පවතින ශෛලිය හොඳ නැහැ. ඒ හොඳ සල්ලි පාවිච්චි කරලා එයා ජීවත් වෙන රටාව එච්චර ගැළපෙන රටාවක් නෙවෙයි. තව කෙනෙකුට
වෙනත් කරදර වෙන විදිහේ දෙයක් වෙන්න පුළුවන්. ධාර්මිකව සල්ලි හම්බ කරලා ඉවර වෙලා සමහර වෙලාවට වෙන අයට රිදවන දේවල් කරන්න පුළුවන්. අන්න ඒ වාගේ දේවල් වලින් තොරව බොහොම සරල පැවැත්මට ගුරු වෙන්න ඕන. එහෙම වුණොත් තමයි හිත සංවර කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මෙන්න මේ කියන සිල් වර්ග 4ද කියනවා චතුපාරිශුද්ධ සීලය කියලා. හරියට බැලුවොත් ඔය සිල් වර්ග 4ෙන්ම කරන්නේ මූලිකව මොකක්ද? හිත සංසුන් කරන. දැන් මම ඔබෙන් අහුවොත් බෞද්ධයෙක් විදියට ඔබ පන්සිල් රකින්නේ ඇයි කියලා. බෞද්ධයෙක් විදියට. මොකද අබෞද්ධයෙක් පන්සිල් සමාදියාමී කිව්වේ නැතුණාට රකින්නවා. නේද? දැන් ක්‍රිස්තියානි ආගමේ තියෙනවා මේ දස පනත. 10 commands. නේ ඒවයි තියෙන්නේ මේ පන්සිල් වල තියෙන කාරණා තමයි. Hindu ආගමෙත් තියෙනවා. ගොඩක් ආගම්වල සත්තු මරණ එක එපා කියලා තියෙනවා නරකයි. හොරකම් කරන, කාමයේ වරදව හැසිරෙන නේද? බොරු කියන එක, රතු සිගරට් බොන එක, මත් වෙන එක ඒවා සීලාචාර සමාජයේ නොකල යුතු දේවල් හැටියට ගණනනවා. එතකොට මම අහන්නේ බෞද්ධයෙක් විදියට ඔබ පන්සිල් රකින්නේ කුමක් අරමුණු කරගෙන? ගොඩාක් බෞද්ධයෝ මේක දන්නේ නැහැ. පින්නතුනි ගොඩාක් බෞද්ධයෝ පන්සිල් රකින්නේ කාරණා දෙකකට. මොකක්ද කාරණා දෙක? පළවෙනි එක තමයි අපායෙන් බේරෙන්නේ. නේද? දෙවෙනි එක තමයි දිව්‍ය ලෝකය. ඔය කාරණා දෙක තමයි. සත්තු මරන්න බෑ අපෝ පව්. ඉතින් පව් නම් මොකද? පව් කරලා මට බෑ අපාය යන්න. නේද? එතකොට දැන් මේ සත්තු නොමරා සිටින්නේ මොකටද? අපායෙන් බේරීම සඳහා. ඇයි අපායෙන් බේරෙන්න ඕන? අපායෙන් දුක් විඳින්න බෑ. කාටද? මට. එතකොට හරියට බැලුවොත් මේ සත්තු නොමරා සිටින්නේ මට තියෙන කැමැත්තටද අකමැත්තටද? කැමැත්තට. නේද? මාව අපායෙන් නිදහස් කරවා ගැනීමට. ඊට පස්සේ අනිත් සිල්පදත් එහෙම. නරක දේවල් නොකර සිටින්නේ නරක දේවල් කරාම අපායේ යන්න වෙයි කියන බයට. වෙන දෙයකට නෙවෙයි ගොඩක් අය සිල් රකින්නේ ඒකයි. ඊළඟ හොඳ දේ කරන්නේ. හොඳ දේ කළොත් සුඛිතිය යනවා. මට ඉතින් ඔය මා ලොකු දේවල් නැහැ. ලොකු බලාපොරොත්තු නැහැ. දාන්න ඉන්න කාලේ දාන්න ධර්මී දානක් දීලා පිනක් කරගෙන යන තැනකට වැඩක් කරගන්න එක තමයි මගේ බලාපොරොත්තුව කියලා. ඒ කොට කියන්නේ නේද? ඒතර යන තැනකට වැඩක් කරගන්නවා කියන්නේ මොකක්ද? අපහු යන තැනක් හදාගන්නවා කියන එකයි. නේද? ඒතර යන තැනක් හදාගන්නවා කියන්නේ මොකද? ආපහු භවයේ දිග්ගැස්සෙනවද නැද්ද? දිග්ගැස්සෙනවා. ඒතර බෞද්ධයෙක් විදියට ඔබ අපි බලාපොරොත්තු විය යුත්තේ දිගින් දිගට භවයේ දිග්ගැස්සෙන වැඩද භවයේ කොට කරන වැඩද? භවයේ කොට කරන වැඩ. බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නේ භව රාගයට නෙවෙයි භව නිරෝධයට. නේද? මේ දිගට ඇවිද යන නිසා මේ ගමන දුකින් දුර යන හින්දා තමයි මෙච්චර සංසාරේ දුක් විඳින්න වෙන්නේ. දුකෙන් නිදහස් වෙන මඟ කියපු බුදුරජාණන් වහන්සේ භව නිරෝධය සඳහායි ධර්මයේ දේශනා කළා. එහෙනම් ඔබ රකින්න සීලයද භව නිරෝධයට උපකාර වෙන සීලයක් වෙන්න ඕන. හැබැයි බොහෝ දෙනා සිල් රකින්නේ තමන්ව අපායෙන් නිදහස් කරලා දිව්‍ය ලෝකේ යවන්න. නේද? දැන් අපායෙන් නිදහස් කරගන්න හදන්නේ කවුද? තමයි. දිව්‍ය ලෝකේ යවන්න හදන්නේ කවුද? තමයි. ඒ තැන් දෙකේම මමත්වයේ තියෙනවද නැද්ද? තියෙනවා. නේද? ඒ තැන් දෙක මම ඉන්නවා. මම ඉන්නව නම් මොකද තියෙන්නේ? මම ඉන්න හැම තැනම දුක තියෙනවා. දුක නැත්තේ කොතනද? මම නැති තැන. එතකොට අන්න ඒ දුක නැති කරගන්නට අවශ්‍ය කරන විදිහට කෙලෙස් සංසිඳ වීම පිණිස උපකාර වෙන විදිහට සිල් රකින්න. එතකොට අපේ සමාජයේ කීයෙන් කී දෙනාද මම මේ සිල් රකින්නේ මගේ හිතේ සමාධිය දියුණු කර ගැනීම සඳහායි. චිත්ත සංයමය ඇති කරගන්නයි මම මේ සිල් රකින්නේ කියලා හිතලා සිල් රකින්න අය කී දෙනාද බලන්න නේද? සාම්ප්‍රදායිකව බෞද්ධයෙක් වුණාම දරුවන් සරණ යන්න ඕන, පන්සිල් සමාදන් වෙන්න ඕන,
ආදී වශයෙන් ඒ ටික හිතලා ඒ කටයුත්ත කරනවා හැර එයින් එහා දැක්මක් ඇතිව කටයුතු කරන අය අපේ සමාජයේ හරි අඩුයි. පින්නතුනේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ හොඳ නරක කියලා දෙන්නමම නෙවෙයි. නේද? දැන් ලෝකේ බුදුහාමුදුරුවන්ට කලින් හොඳ නරක තිබුණේ නැද්ද? තිබුණා. පින්පව් තිබ්බේ නැද්ද? තිබ්බා. මිනිස්සු ඒ පිළිබඳව දැනුවත් වෙලා හිටියේ නැද්ද? ඒ දැනුවත් වෙලා හිටියා. මොනවාද? හොඳ කරාම හොඳ විපාක ලැබෙනවා, නරක කරාම නරක විපාක ලැබෙනවා කියලා බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන්න කලිනුත් මිනිස්සු දැනන් හිටියේ. නේද? එතකොට හොඳ කරාම සුගතිය යනවා, නරක කරාම දුගතිය යනවා. දැන් බලන්න ලෝකයේ සුගති දුගති පහළ වුණේ බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණාට පස්සේද? දැන් දිව්‍ය ලෝක පහළ වුණේ බුදුහාමුදුරන්ට පස්සේද? නෑ. බුදුහාමුදුරුවෝ බුදු වෙන්නත් ආ දිව්‍ය ලෝකයක ඉඳලා. මනුෂ්‍ය ලෝකෙට නේද? එතකොට ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන්න කලින් දිව්‍ය ලෝක තිබුණේ. ඒ දිව්‍ය ලෝක වල දෙවියෝ හිටියා. ඒතර ඒ දෙවියෝ දිව්‍ය ලෝකේ ගියේ බුදුබණ අහලාද? නෑ නේද? බුදුබණ අහලා ගිහුවා ඇති කල්ප ගානක ඉන්න අය. නමුත් බහුතරය බුදුබණ අහලා නෙවෙයි. එතකොට ඒ අය දිව්‍ය ලෝකවල ඉපදුනේ මොනව කරලා? හොඳ කරලා. එතකොට කවුද යාලට හොඳ කියලා දුන්නේ? එදා කාලේ හිටපු සාමාන්‍ය දැන උගත් උදවිය වෙනත් ශාස්ත්‍රවරු ඒක කියලා දුන්නා. නරකින් වලකින් හොඳ කරන්න. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? හොඳ කරන්න නරකින් වලකින්න කියලා කියන්න බුදුවරුන් අවශ්‍ය නැහැ. ඊට කලින් පහළ වෙච්ච අනිත් ආගමික නායක ශාස්ත්‍රවරුන්ට උගත් වැදගත් එකක් ඔව් කියන්න පුළුවන්. නේද? ඔය දේ කියන්න පුළුවන් කාටද? ගෙදර ඉන්න අම්මටයි තාත්තටයි. බැරිද? පුළුවන්. එතකොට ගෙදර ඉන්න අම්මල තාත්තලා ඔබ කියලා දුන්නේ නැද්ද? කියලා දෙන්න හැමෝම නෝනක් යම් මට්ටමකින් කියලා දුන්නා. එහෙම කියලා දීපු අය තමයි කවුරු වෙන්නේ? ගෙදර බුදුන් වෙන්නේ. නේද? ඒ නිසානේ අම්මලා ඒකට ගෙදර බුදුන් කියන්නේ. දරුවෙකුගේ මෙලෝ ජීවිතේ පරලෝක ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම කරන නිසා අම්මට තාත්තට ගෙදර බුදුන් කියලා. හැබැයි ඒ මඟ පෙන්වීම පුළුවන් දිව්‍ය ලෝකේ යන්න අපාය නිදහස් කරන්න විතරයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ දිගින් දිගට සැප විඳගෙන සංසාරයේ සැරිසරන හැටි කියලා දෙන්න නෙවෙයි. සසර ගමන නවත්තන්න කෙටි කරගන්නට අවශ්‍ය කරන මඟ පෙන්වන්න. ඒ කෙටි කරගන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීමේදී නරකින් වළකින්න හොඳ දේ කරන්න කියලා බුදුහාමුදුරුවෝ අදහන්නේ කියලා තියෙනවා. නමුත් ඒ පමණින් හිතලා ඉතින් මං කාටවත් කරදරයක් කරන්නේ නැහැ නේ දන්න අයට හොඳ දෙයක් කරගෙන ඉන්නවා කියලා. ඒකනේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කියලා හිතලා එතනින් නවතිනවා නම් ඒක බෞද්ධයෙකුගේ දැක්ම නෙවෙයි. එහෙනම් අපි බෞද්ධයෙක් විදිහට සිල් සමාදන් වෙනකොට සිල් සමාදන් වෙන්න ඕන. විශේෂයෙන් පංචශීලය ගත්තොත් පංචශීල් කඩන කෙනා අපාය යනවා, රකින්න කෙනා දිව්‍ය ලෝක යනවා කියන දැක්මෙන් නෙවෙයි. පංචශීල් රැකීම තුළ මානසික ඒකාග්‍රතාවය ඇති වෙනවා කියන ඊට වැඩි ගැඹුරු දැක්මක් ඇති වෙනවා. පින්නතුනි පංචශීල් විතරක් නෙවෙයි ඕනෑම සීලයක් උල්ලංඝනය කළොත් විශේෂයෙන්ම දැන් අපි සමාදන් වෙලා රකින්න සීල් තියෙනවනේ. ඒව උල්ලංඝනය කළොත් ඇති වෙන මානසික ස්වභාවයක් තියෙනවා. මොකද්ද? ඒකට කියන්නේ විප්පටිසාරය කියලා. විපිලිසර බව. මොකද්ද විපිලිසර බව කියන්නේ? විපිලිසර බව කියන්නේ ලැජ්ජාව, කම්පනය. බුදුරජාණන් වහන්සේ නිතරම අපිට ශ්‍රාවකයන්ට අවධාරණය කරන දෙයක් තියෙනවා. ඒ තමයි පච්චා විප්පටිසාරිනු අහුවත්. පස්සේ හිතනකොට ලැජ්ජ හිතෙන දේවල් කරන්න එපා. අයියෝ මම ඒක කියන්නේ නැතුව හිටියේ නම් හොඳයි, මගේ කටේ ඉස්සර වුණා, මම ඉක්මන් වුණා වැඩි. එහෙම කියලා පස්සේ ගොඩක් අය පසුතැවිලි වෙනවනේ නේද? මම ඒක මේ
කරාට දැන් තමයි මට තේරෙන්නේ ඒකේ වැරද්ද. ඔය ආදී වශයෙන් බොහෝ අය අතීතය ගැන හිතනකොට පසුතැවිලි වෙනවා. ඒ පසුතැවිලි වෙන්න මූලික හේතුව බැලුවොත් එක්ක කයින් කරපු නරක දෙයක්. නේද? එහෙම නැත්නම් වචනයෙන් කරපු නරක දෙයක්. එහෙම නැත්නම් හිතින් කරපු නරක දෙයක්. මං එයා ගැන හිතාගෙන හිටියේ ඇති වැරදි. එහෙම කියලා කියනවානේ. එහෙම හිතලත් පසුතැවිලි වෙනවනේ. අන්න ඒ වගේ. ඒතර පසුතැවිලි වෙන කෙනා හොඳට බැලුවොත් ජීවත් වෙන්නේ මනසෙන් කොයි කාලෙද? පසුතැවිලි වෙන කෙනා ජීවත් වෙන්නේ අතීතේ. නේද? එතකොට අතීතයේ ජීවත් වෙන කෙනෙකුගේ අතීතය කියන්නේ අපිට ඕන විදිහට හදන්න පුළුවන් එකක් නෙවෙයි. දැන් අතීතෙ ඉක්මලා ගිහලා ඉවරයි. අනාගතය තාම පැමිණිලා නැහැ. මේ කාල දෙකම ගැන හිතා ලත වෙන පසුතැවිලි වෙන කෙනාගේ හිත හැමතිස්සෙම කලබල සහිතයි. එයාගේ හිත හදාගන්න බෑ. පාලනයෙන් තොරයි. මොකද අර කාල දෙකේ හිත පිහිට තියෙන නිසා. ඒ නිසා අන්න එහෙම අතීතය ගැන හිතනකොට ලත වෙන විදිහේ දේවල් කරන්න හොඳ නැහැ. අනාගතය ගැන හිතනකොට කම්පාව ඇති වෙන දේවල් කරන්න හොඳ නැහැ. මේ මොහොතේ හිතන මොහොතක්වත් මේ මොහොතේ හිත සතුටින් තියාගෙන ඉන්න වෑයම් කරන්න. ඒ නිසා ඔබ මොකද කරන්නේ? මේ මොහොතේ අර කියන ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේද, ඉන්ද්‍රිය සංවර සීලයේද, ප්‍රත්‍යසන්නිස්සිත සීලයේද, ආජීව පාරිශුද්ධ සීලයේද කියලා මේ සිල් වර්ග හතර මේ මොහොත තුලම ක්‍රියාත්මක කරන්න. එතකොට දැන් ඔන්න එහෙම සීලේ ක්‍රියාත්මක කරන්නේ නැති කෙනාගේ හිතේ විපිලිසරකම ඇති වෙනවනේ. පසුතැවීම, වේදනාව, කම්පනය, කනස්සල් ඇති වෙනවනේ. එහෙම කෙනාගේ හිත සංසුන්ද නොසන්සුන්. නේද? එහෙම කෙනාගේ හිතේ සමාධියක් වැඩිද? වැඩින්නේ නැහැ. සිත සමාධියමත් වෙනවා කියන්නේ හිත සංසුන් වෙනවා කියන්නේ. ඒ සමාධියට පාදක වෙන සීලය යාළඟ නැහැ. ඒ නිසා දුස්සීලයාගේ හිත තුළ සමාධිය වැඩෙන්නේ නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට දුස්සීලකම කියලා කියන්නේ සමාධියට ප්‍රතිපක්ෂ ධර්ම. එතකොට අපි සිල්වන්ත වෙන්න ඕන ඇයි කියන එකට දැන් ඔන්න උත්තරේ දෙනවා. මොකක්ද උත්තරේ? සමාධිය වැඩි වීම සඳහා. චිත්ත සමාධිය ඇති කරගන්න සිල් රකින්න. එතකොට බෞද්ධයෝ සිල් රකින්නේ සමාධිය දිනු කරගන්න. මානසික ඒකාග්‍රතාවය ඇති කරගන්න. මොකටද මේ මානසික ඒකාග්‍රතාවය? දැන් බෞද්ධයෙකුට දැක්මක් තියෙනවා. බෞද්ධයෙකුගේ ජීවිතේ ඉලක්කයක් තියෙනවා. නේද? මොකද ඉලක්කය? ඒ තමයි නිවන. ඒ නිවන සාක්ෂාත් කරගන්න, අවබෝධ කරගන්නට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරගෙන යනකොට පළවෙනි කාරණේ තමයි සීලය. සීලයෙන් අන්න ඒ සීලවන්ත පුද්ගලයාගේ හිත තුළ සමාධියක් ගොඩට ගැහෙනවා. දුස්සීලකම් දිනවන සමාධිය වැඩෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් අපි බලන්න ඕනේ අපි සමාධිමත් කරගන්න ඕන හිත. හිත සමාධිමත් කරගන්න ඕන වෙන දෙයකට නෙවෙයි. පිළිතුරේ හිත සමාධිමත් කරගන්න ඕන හිතේම ස්වභාවය, හිතේම හැටි හිතින්ම දකින්න. නේද? හිතේම හැටි හිතින්ම දකින්න තමයි හිතේ සමාධිය ඇති වෙන්නේ. දැන් මෙහෙම හිතන්න. දැන් ඔන්න ලිඳක් තියෙනවා. ඒ ලිඳේ වතුර කලත්තල මඩ කරලා තියෙන්නේ, අවසල තියෙන්නේ. කැළඹිලා මේ ජලය නිතර හෙල්ලෙනවා. ඉතින් මඩ වෙලා තියෙන්නේ. එහෙම මඩ වෙලා තියෙන, මඩ ඇවිස්සලා තියෙන ජලය නිතරම සෙලවෙන මේ ලින් පතුලේ සබන් පොළ තියෙන්න පුළුවන්, සබන් කෑලි තියෙන්න පුළුවන්, බාල්දියම වැටිලා තියෙන්න පුළුවන්, දිරාව පොළෙන් තියෙන්න පුළුවන්. ඒ තියෙන එකක්වත් පේනවද? පේන්නේ නැහැ. ඇයි නොපෙනෙන්නේ? අර නිදේ වතුර කැළඹිලා තියෙන නිසා. නේද? එතකොට ඔය ලිඳ වගේ නම් අපේ හිත. ඒ ලින් පතුලේ තියෙන අර ජරාව වගේ නම් අපේ හිතේ තියෙන කෙලෙස්. එතකොට මඩ වලින් ඇවිස්සිච්ච ජලය වගේ නම් අපේ හිතේ තියෙන සිතුවිලි, ඒ සිතුවිලි ඇවිසිලා තියෙන කෙලෙස් සිතුවිලි ඇවිසිලා තියෙන වෙලාවට
අට යට ගැහිලා තියෙන කෙලෙස් මූලයන් අකුසල මූලයන් දකින්න හැකියාව දෙනවා. දකින්න හැකියාවක් නැහැ. ඒතර අකුසල මූලයන් දකින්න හැකියාවක් නැති කෙනාට කවදාවත් ඉතින් අකුසලයන් ඉවත් කරගන්න බැහැ. නේද? දැන් නිවැරදි වෙන්න පුළුවන් කාටද? ඕනම තැනක නිවැරදි වෙන්න පුළුවන්කම තියෙන්නේ වැරද්ද දකින්න කෙනාට විතරයි. නේද? ලෝකේ ඉන්න ඔක්කොම ඔබ වටේ වට වෙලා කිව්වත් ඔයා වැරදි කියලා ඔබේ වැරද්ද දකින්න ඔබ සූදානම් නැත්තම් ඔබ කළ වැරද්ද ඔබට පේන්නේ නැත්තම් ඔබට කවදාවත් නිවැරදි විය හැකියි නෑ. ඔය දන්නේ නැතුව තේමෙකට මම වැරදි කියලා නෑ මම නෙදන්නේ කියලා ඒ වැරද්ද නැවත කරනවා. හැබැයි මට නොපෙනෙන වැරදි අනිත් අයතිනුත් අනිත් අයට දකින්න පුළුවන් මගේ වැරදි කියලා තේරුම් අරගෙන ඇත්තටම මේ මිනිස්සු කියන වැරදි මගේ අතින් වෙලා තියෙනවද කියලා නම්‍යසීදීව පොඩ්ඩක් හොඳට නුවණින් හිතන්න ගත්තොත් විමසන්න ගත්තොත් ඔන්න තමන්ගේම වැරදි තමන්ට පේන්න ගන්නවා. තමන්ගේම වැරදි තමන්ට පෙනුනහම ඒ වැරදි නිවැරදි කරගන්න ලේසි. අන්න ඒ වගේ අපේ හිතේ තියෙන කෙලෙස් අපිම දකින්නකොට අපට පුළුවන්කම තියෙනවා ඒ කෙලෙස් ප්‍රහාණය කරගන්න. එහෙම මේ හිතේ ගැඹුරින් තැම්පත් වෙලා තියෙන කෙලෙස් දකින්න බෑ. හිතේ උඩ මට්ටම උඩ කෙලෙස් ඇවිස්සලා තියෙනවා. අන්නේ උඩ කෙලෙස් ඇවිස්සලා එන්න ප්‍රධානම හේතුව තමයි දුස්සීල කම් වලින් ඇතිවෙච්ච නොසන්සුන් හිත. එතකොට කවුරු හරි කෙනෙක් හිත හොඳට සිල්වන්ත කරගත්තා. කය වචනේ හොඳට සිල්වන්ත කරගෙන සීල සමාදානයෙන් යුතුව සංවරය ඇති කරගත්තොත් අන්න එයාට සමාධිය වැඩෙනවා. සමාධිය වැඩිච්ච එක්කෙනාට මොකද වෙන්නේ? සමාධිය වැඩිච්ච එක්කෙනාට යථා භූත ඥාන දර්ශනය ඇති වෙනවා. ඇත්ත ඇති හැටියෙන් දකින්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? සමාධිය වැඩෙන්නේ නැති එක්කෙනාට යථා භූත ඥාන දර්ශනය පහළ වෙන්නේ නැහැ. ඒතර යථා භූත ඥාන දර්ශනය ඇති කරගන්න නම් මොකද ඇති කරගන්න ඕනේ? සමාධිය ඇති කරගන්න ඕනේ. චිත්ත සමාධිය ඇති කරගන්න. චිත්ත සමාධිය ඇති කරගන්න නම් මොකද කරන්න ඕනේ? සිල්වන්ත වෙන්න. එතකොට දුස්සීලයාට චිත්ත සමාධියක් ඇති වෙන්නේ නැහැ. චිත්ත සමාධියක් ඇති වෙන්නේ නැති කෙනාට යථා භූත ඥාන දර්ශනය ඇති වෙන්නේ. එතන බෞද්ධයාගේ ඉලක්කය නිවන් මාර්ගේ යන්න නම් ඒ නිවන් මාර්ගේ යන්න එයා ඉස්සෙල්ලම කරන්න ඕන සිල්වන්ත වෙන්න ඕන. ඒ කුමක් සඳහාද? සීලය සිටී සමාධිය ගොඩ නගන නිසා. ඊට පස්සේ සමාධිය එයාට පුරුදු කරන්නේ කුමක් සඳහාද? යථා භූත ඥාන දර්ශනය සඳහා. මොකද යථා භූත ඥාන දර්ශනය කියන්නේ? යථා භූත ඥාන දර්ශනය කියන්නේ යමක ඇත්ත ඇති හැටියෙන් දකින්න. පවතින ස්වභාවය. ඒ කියන්නේ as it is යමක තියෙන ස්වභාවය ඒ විදිහටම දකින්න දක්ෂෙක් වෙන්න. ඒතර ඒ විදිහටම දකින්න කෙනා තමයි ඒක ගැන නියම අවබෝධයක් ඇති කරගන්නේ. මොකද්ද යථා භූතය කියන්නේ අපි දැනගන්න. ඇත්ත ඇති හැටියෙන් දකින්නෝ කියලා කියපු ගමන් ගොඩක් අය අනිත්‍ය පැත්තටම යන්නේ. නේද? එහෙම නෙවෙයි. යථා භූත ඥාන දර්ශනය ඇති කරගන්න කෙනා ආකාර තුනකින් මූලිකව දකින්න පුරුදු වෙනවා. මොකද ආකාර තුන? ඒ තමයි ආස්වාදයයි ආදීනවයයි නිස්සාරණය. දැන් බලන්න මේ ඉස්සරහ තියෙන මල් බඳුන ලස්සනයිද කැතයිද? ලස්සනයි. දැන් කවුරු හරි මේක දිහා බලාගෙන කැතයි කියලා කිව්වොත් ඒක යථාර්ථයේද නැහැ. ඒක යථාර්ථයෙන් පිටුප යනවා. නේද? මේ අලංකාර විදිහට මේ මල් බඳුනක් තියෙනවා. ඒක අපි පිළිගන්න ඕන. මම ඕව දැක්කම කෙලෙස් ඇවිසිනෝ හින්දා මම ඕවට කැමති නැහැ. මේ ලස්සන දේවල් දැක කැතයි. ඒක කුහකකම. නේද? as it is නෙවෙයි. තියෙන විදිහෙන් දකින්න. ඊට පස්සේ මොකද කරන්නේ? ආස්වාදයේ තියෙනවා. එසනින්ම දකින්න ඕන. මොකද්ද? මේ ලස්සන හැම මොහොතෙම තියෙන්නේ නැහැ. ඒක දකින්න. මේක වෙනස් වෙලා යනවා.
අනුක්‍රමයෙන් මේ මල් වර්ධන වෙනස් වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි අඤ්‍යතා භාවයේ වශයෙන් ගත්තොත් වෙනත් බඳුනක් දැක්ක ගමන් මුල් බඳුන මුලින් දැක්ක මල් ටික වෙනස් වෙනවා. අනිත්‍යයි. නේද? අන්න ඒ විදිහට වෙනස දකින්න ඕන. එතකොට ඒක ආදීන වේද. ඊට පස්සේ නිස්සාරණය. එහෙම අනිත්‍ය දකින්නව නම් ඒ වෙනස් වීම දකින්නව නම් එයා මොකද කරන්නේ? නිස්සාරණ අතහරින්න. දැන් අපි වෙනස් වෙන්නේ නැති මේ සදාතනිකයි කියලා හිතන ඉඳනේ මේ අල්ලගෙන ඉන්නේ. මේ සියල්ල වෙනස් වෙනවායි කියන වැටහීම අවබෝධය තියෙනවා නම් අතහරින්න ලේසියි. අන්න ඒ මානසිකත්වය ඇති කරගන්න. එතකොට දැන් ෆෑන් එකක් කරකිනකොට ෆෑන් එකේ තටුවල දූවිලි තියෙනවා කියලා දකින්න බෑ නේද? දූවිලි පිහ දාන්න ඕන නම් කාට හරි මොකද කරන්න ඕන? කරකින්න නවත්තන්න. අන්න ඒ වගේ හිත ඇවිස්සලා කලදිලා තියෙනකන් හිතේ කෙලෙස් දකින්න බෑ කෙනෙකුට. ඒ නිසා මොකද කරන්න ඕන? හිත සංසුන් කරගන්න. ඒ කියන්නේ සමාධිය වඩනවා. සමාධිය වැඩුවාම අන්න හිත දිහා යථාභූත ඥාන දර්ශනයෙන් බලනවා. ඇත්ත ඇති හැටියෙන් දකිනවා. දකින්නකොට තේරෙනවා මොන යට ගෙහිලා තියෙන කෙලෙස් තියෙනවා කියලා. ඊට පස්සේ තමයි ඒව අතහරින්නේ. ඒ උතුණී කරගන්න. කොහොමද උතුණී කරගන්නේ? ඒ යථාභූත ඥාන දර්ශනය ඇති කරගත්තාම පින්නතුණී ඊට පස්සේ යා ඒ ඥාන දර්ශනේ පාදක කරගන්නවා නිබ්බිදා විරාගාව සඳහා. නිබ්බිදාව කියන්නේ මොකක්ද? නිබ්බිදාව කියන්නේ අවබෝධයෙන් කලකිරීම. නිබ්බිදා විරාගය කියන්නේ අවබෝධයෙන් කරනවා මොකද කරන්නේ? අතහැරලා දානවා. දායක පන්සල් එක තරහම මොකද කරන්නේ? මම මේ කල්ලිකෙලින් න්යා වරෝ ගිරීමට වැඩක් නැහැ. දැන් මම යන්නේ පළාතේ අතහැරලා දානවා. නේද? අන්න ඒ වාගේ එක එක්කෙනාත් එක්ක භෞතික දේවල් එක්ක ස්ථාන එක්ක කලකිරලා අතහරිනවා. හැබැයි අපි එහෙම වුණාට දැඩිව උපාදාන කරගෙන අල්ලගෙන ඉන්නවා මොකක්ද? පංචස්කන්ධය. ඒ නිසා මොකද මේක අතහරින්න නැතුව අල්ලගෙන ඉන්න නිසා ඒ දුකම හටගන්නවා. ඒ නිසා අවබෝධයෙන් කලකිරෙනවා නම් කලකිරෙන්නේ මොකේ? පංචස්කන්ධය. නේද? ඒ කලකිරෙන්න හේතු තියෙනවනේ. මොකද හේතු? මේ පංචස්කන්ධෙම අනිත්‍යයි. ඇති වෙලා නැති වෙලා යනවා කියලා දකින්න. එහෙම හේතු දැකලා ඉවර වෙලා අවබෝධයෙන් ඒක අතහරින්න. ඒතර අවබෝධයෙන් අතහරින එකට තමයි ඔන්න නිබ්බිදා විරාගය කියන්නේ. අවබෝධයක් නැතුව අතහරිනවද නැද්ද? ගොඩක් අය අතහරින අවබෝධයක් නැතුව. එහෙනම් මොකද වෙන්නේ? ඒක වෙන ස්වරූපයකින් ආපු ගම අල්ලගන්න. දැන් පංචස්කන්ධයේ මෙහි මනුෂ්‍ය රෝගයේ දුකයි මොන දුකක්ද මේක කියලා හිතලා ඉවර මොකද කරන්නේ? අවබෝධයෙන් නැතුව අනවබෝධයෙන් කලකිරෙන චුට්ටක්. කලියුර වෙලා දිව්‍ය ලෝකවල පංචස්කන්ධ අල්ලගන්න. නේද? වෙන සැපතෙන් තරංගල අල්ලගන්න. හැම මේ කියන අනිත්‍ය ලක්ෂණය මුළු සංස්කාර පද්ධතිය තුළම ක්‍රියාත්මක වෙන එකක්. තුන් ලෝක ධාතුවේම පංචස්කන්ධවල මේ අනිත්‍ය ලක්ෂණ තියෙනවා කියලා දකිනවනම් මොන භවයකවත් පංචස්කන්ධයක් උපාදානය කරන්න යන්නේ. අන්න එහෙම ඉන්න තත්ත්වෙටපත් වෙන. ඒක අවබෝධයෙන් කලකිරෙන. අවබෝධයෙන් කලකිරෙන්න හේතු වෙන ප්‍රධාන දේ තමයි යථාභූත ඥාන දර්ශනය. ඒ යථාභූත ඥාන දර්ශනයෙන් උපදවගත්ත කෙනා නිබ්බිදා විරාගව ඇති කර ගන්නවා. එහෙම අවබෝධයෙන් කලකිරෙන කෙනා ඊට පස්සේ මොකද කරන්නේ? සියල්ල අතහරිනවා. සියල්ල අතහැරීමෙන් එන්නේ මොකද්ද? එයා සියල්ලෙන් නිදහස් වුණා වෙනවා. ඒකද කියනවා පින්වත්නි විමුක්ති ඥාන දර්ශනය කියලා. පංචස්කන්ධයෙන් නිදහස් වෙච්ච කෙනා කියනවා විමුක්ති ඥාන දර්ශනය උපදවගත්ත කෙනා. ඒතර පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් දැකලා ඒක උපාදානයෙන් අල්ලගන්න යන්නේ නැතුව අතහරිනවා නම් එයා එවන් කෙනාට ආපහු පංචස්කන්ධය ලැබෙන්නේ නැහැ. එහෙම ලැබුණ නැත්තම් නැවත පංචස්කන්ධය පහළ වෙන්නේ නැහැ. පංචස්කන්ධයේ පහළ වීම නම් වූ කන්දානම් පාතු භාව කියපු විදිහට පංචස්කන්ධය පහළ වෙන නම් වූ જાතියක් නැහැ. જાතියක් නැත්තම් જાති කියන්නේ ඉපදීම නැත්තම් වයසට යාම, ජරාව, ව්‍යාධිය, මරණය. ජරා ව්‍යාධි මරණ දුකක් නම් ඉපදුනේ නැත්තම් දුකක් නෑ. දුක නැත්තම් එතන තියෙන සැපත ඒක තමයි නිවන. අන්නේ නිවන නිවන් සැප ලැබේවා කියවම සාදු නිවන ලැබෙන්නේ නැහැ. ඒක ලබා ගන්න නම් මොකද කරන්න ඕනේ? මෙන්න මේ අදාළ ප්‍රතිපදාව අනුව. එහෙමනම් බෞද්ධ විදියට දැක්මක් ඇතිව සිල් රකින්න. රැල්ලේ ගොස් එක දිගට හරිය මේ තැන් තැන් වල සිල් රකින්නට වැඩිය ඔබ රකින්න සීලය
සමාධිය පාදක කරගෙන රකින්න සීලයක් බවට පත් කරගන්න. ඒ සමාධිය යථාභූත ඥාන දර්ශනය ඇති කර ගැනීම සඳහා භාවිතා කරන්න. ඒ යථාභූත ඥාන දර්ශනය අවබෝධයෙන් කලකිරලා අතහැරීම සඳහා පාවිච්චි කරන්න. පංචස්කන්ධය කෙරෙහි අවබෝධයෙන් කලකිරලා පංචස්කන්ධයට යන උපාදානය අතහැරි දවසට ඔබ විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ නිරුද්ධ කරපු දුක නිරුද්ධ කරපු කෙනෙක් බවට පත් වෙනවා. අන්නේ දුක නිරුද්ධ කිරීම නම් වූ ඉලක්කය ලක්ෂගත කරලා ඒ ලක්ෂගත කරලා යන ගමනේ නියම සීලය ආරක්ෂා කරගන්න ඔබ වෑයම් කළොත් ඔබට ඒකාන්තයෙන්ම සසරින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ தත්ත්වය හොඳින් වටහාගෙන ඔබ පුළුවන් තරම් කුසලයට නැඹුරු වෑයම් කරන්න. ඔබ දුස්සීල වෙන තරමට ඔබේ හිතේ සමාධිය ගෙලෙන හිත නොසන්සුන් වෙනවා. නොසන්සුන් හිතට යථාභූත ඥාන දර්ශනේ පහළ නැත්te ඇති හැටි තේරුම් ගන්න බෑ. ඇත්ත ඇති හැටි තේරුම් ගන්න බැරි කෙනා පංචස්කන්ධයේ උපාදානය ඇති කර ගන්නවා. උපාදානය ඇති කරන කෙනාට සසරින් නිදහස් වීමක් නැහැ. විමුක්ති ඥාන දර්ශනයක් පහළ කරගන්න බෑ. සසර ඇලි ඇලි ගැටි ගැටි දිගට දුක් විඳින සත්‍යයක් බවට පත් වෙනවා. දුකෙන් නිදහස් වෙන මාවත පෙන්වපු බුදුරජාණන් වහන්සේ මේ දුස්සීල සූත්‍රය ඔස්සේ ඔබට අපට පෙන්වා වදාරන්නේ ඒ දුකින් නිදහස් වෙන ක්‍රමය. ඒ ක්‍රමය හොඳින් අවබෝධ කරගෙන ඔබේ ජීවිත සාර්ථක කරගන්න වෑයම් කරන්න. ඒ සඳහා පින්වත් ඔබ හැමත මේ අනුශාසනා උපකාර වේවා අපි දෙසින් ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසින් හැමතු තුන් නිවන් සුව සැලසේවා. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ දුස්සීල සූත්‍ර දේශනාව මුල් කරගෙනයි අද මේ දේශනාව සිදු කළේ. ඉතින් අද මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරමින් බොහෝ දිනාට ධර්මයේ ශ්‍රවණය කරන අවකාශ සලසා දුන්නේ හෝමාගම දලවිලවත් ඒ පදිංචි පුෂ්පරාණි ප්‍රනාන්දු මහත්මිය තුළු පවුලේ සම පුෂ්පකාන්ත ප්‍රනාන්දු මහත්මිය තුළු පවුලේ සම රාජි ප්‍රනාන්දු මහත්මයා තුළු පවුලේ සම සහ කමන්ත ප්‍රනාන්දු මහත්මයා තුළු පවුලේ සම දෙනා එකතු වෙලා දෙපාර්ත ඒ හැම දිනාගේම දෙමාපියන් වහන්සේ වන අයිරාන්දනී ප්‍රනාන්දු මාතාව ඒ වගේම කී ආරිදාස ප්‍රනාන්දු පියාණන්ට සංසාරගත සියලු ඥාතීන්ට අපගේ දයාබර මෑණියන් වහන්සේට පින් අනුමෝදන් දෙමින් හෘදයාංගම බලාපොරොත්තු වෙමි. බොහෝ දිනාට ධර්මයේ ශ්‍රවණය කරන අවකාශ සලසා දීම තුළ පහළ කරගත් මේ උතුම් ධර්ම දානමය කුසලින් පරලෝසපත් සියලු ඥාතීන් පින් අනුමෝදන්ව තම තමන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා සාදු කියලා. ලෝකයක් සම්බුද්ධ ශාසනයන් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරා කටයුතු කරන පින්තුන්ට ප්‍රේක්ෂක පින්වත් සෑම සියලු දෙනාට මේ අත්ංගේ පවුල් හැම දිනාටම ඒ වගේම දිදුල බෞද්ධ නාලිකාව කාර්ය මණ්ඩලයට එහි සභාපති අපේ පින්වත් මාළිගාව අසිටි ස්වාමීන් වහන්සේ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාද සිද්ධ කරත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. මේ උතුම් කුසල් වලින් හැමත මෙලොව සුව වේවා පරලොව සුව වේවා හැකිතරම් ඉක්මනින් උතුම් අමා මහ නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනකටම තෙරුවන් සරණයි. සාධු සාධු සාධු. සුපින්නතුනි අප කෙරේ අනුකම්පාවෙන් අපේ ජීවිතාර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කර ගැනීමට දහම් මාර්ගයේ කියා දෙමින් ඒ උතුම් දේශනාව පවත්වා වදාළ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට අප රැස් කරගත් කුසල ශක්තිය අනුභවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු ශ්‍රී සම්පත්තිය සැලසේවායි අපි සාදුනාදයක් දී ප්‍රාර්ථනා කරමු. සාධු සාධු සාධු. එසේම දායකත්වයේ දරුවා සුපින්නත් ඔබ සෑම දිනාගේම ධර්ම ශ්‍රවණය කළා වූ සෑම දිනාගේම යහපත් ප්‍රාර්ථනාවන් එලෙස මේතු වේවා යන පැතුම ඇතිව ටීවී දිගුල බෞද්ධ නාලිකාවේ මේ පැයට නියමිත ධර්ම දේශනාව මෙතකින් නිමවටපත් වෙනවා. තවත් මෙවැනි ධර්ම දේශනාවකින් ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන ඔබෙන් සමුගන්න ඔබ සෑම දිනාටම දලදා සමිති පිටයි.